අයිබෝවන් මම ඊයේ අර නැවැත්තුවානේ නේද? නැවැත්තුවා ජවයේ සමතාව පාඩමේ 11 පිටුවේ තුන්වෙනි කොටසේ යන්න අර රටකජුබට සම්බන්ධව නේද? ඔබලා හදුවද ඒක? උත්පලා හදුවද? දිනිති හදුවද? මඩුල්ල හදුවද? ඒ ගණන් ටික අදලා කෙටිපස්ති කරාද? එක කෙටිපස්තියක් පොඩි අප්සෙට් එකක් තියෙනවා මම කියන්න. හදුවා කියලා සියක් දානවා. බිල් කේ හදුවද? ඔව්. මිලිත් හදුවද? මඩුල්ල හදුවේ නෑ නේ. දිනිති හදුවේ නෑ. උත්පල හදුවේ නෑ. අසක් ඊයේ හිටියේ නෑ නේ. අහමඩ් ඊයේ හිටියද? හිටියා. අශ්වක අහමඩ් හිටියලු. කොහොමද මං දැක්කවත් නෑ. නමවත් දැක්කේ නෑ. අද මිනෝල් ඉන්නවද? මේ කට්ටිය එනකම් මේ මිලිත් ඉන්නවද? ඔව් ඉන්නවද? රමිරුව ඉන්නවද? මඩුල්ල ඉන්නවා. මිනෝල් ඉන්නවා. ඊයේ නෑ. ඊයේ නෑනේ. මිලිත් ඉන්නවා. මිනෝල් ඊයේ හිටියේ නෑ. ඉතින් කොහොමද මේ පාඩම් තේරෙන්නේ? මිනෝල් මොකද ප්‍රශ්නේ? කරාටි කරන්න ගියාද? රමිරු නෙමෙයි මම හවි මිනෝල්ගේ. රමිරු ඉන්නවා රයිට්. මිනෝල් මොකද ඊයේ නැත්තේ? දැන් මේ පාඩමේ කොහොමද ඔයා තේරුම් ගන්න? දැන් අර ගෘහ පරිපත බෙදීම සම්බන්ධව මම දීලා ආයි ඉගෙනුවා. කොහොමද කරන්නේ? මිනෝල් කතා නැහැ. මොකද හිටියේ නැත්තේ ඊයේ? දැන් දැක්කද ඒද ඊයේ ඔබ බැලුවද ශිරස ලක්ෂපති? නිල්කේ බැලුවද? හිරුනි බැලුවද ඊයේ ශිරස ලක්ෂපති? ඊය බලන්න වෙලාවක් නැහැ. රමිරුව බැලුවලු. ටිකක් ඇයි ඉතුරු ටික බලන්න බැයිද? මොනවද මේ නෝනට අසනීප වුණාද? පපාට කිරි ගේන්න ගියාද? කිරිපෝලෙම හිටියද පපාට කිරි ගන්න? ටිකක් බැලුවලු. මුල් ටික බැරි වුණා. එච්චර වැඩ දැෂේ. මුල් ටික බැරි වුණා බලන්න. යග ටික බල්ල වැඩද? ඒකට මේ පාඩමේ මුල් ටික හිටියේ ඉතුරු ටික හිටියේ නැහැ කියලා ක්ලාස් හැමදාම ක්ලාස්. දැන් දැක්කද ඒකේ අර මේ ළමයි බැලුවද? ජුඩිත් බැලුවද? මනුල්ල බැලුවද මේවා? මේ කට්ටිය නිකන් මම විනාඩිය දෙකක් ගන්න. ඩිල්කේ බැලුවද? කොච්චරක බලන්නේ දැක්කද? ඒ ළමයි කියනවා විද්‍යාව දැන් වෛද්‍ය විද්‍යාලේ ඉන්න දරුවෙක් නේ. ඒ පිරිමි ළමයා. දැන් ඔහුට වැරදුනේ නැත දැක්කද? අර ඔහුගෙන් නැවුවා මේ දැල්ල නිල් පාට දැවෙන්නේ බැරි වුණා සර්. හිරුනියව බැරි වුණාට උයන්ට තිබුණා. උයන්ට බත් උයන්ට තිබුණා. නිල් පාට දැල්ලක් සහිතව දැවෙන්නේ. දැම්මා ස්ට්‍රොන්ටියම් ක්ලෝරයිඩ්, බේරියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරයිඩ්, කොපර් ක්ලෝරයිඩ්. ඉතින් අපරාධ වූ අර කලින් ඉගෙනුවා ඔබට 11 පන්තියේ ඕලෙවල් පන්තිය ඔව් 11 කොපර් සල්ෆේට් කියලා දුන්නේ නැහැ. කොපර් ක්ලෝරයිඩ් අහගන්න. ඉතින් මේ පහන්සිරු පරීක්ෂාව කියලා එකක්. ඉතින් ඒකේ ඒ ලෙවල් පන්ති උගන්වනවා. ඒ දරුවට මේ ලක්ෂ 2 නේ ලක්ෂ 3 ප්‍රශ්නේ. ඔව් ලක්ෂ 3 ප්‍රශ්නේ. ලක්ෂ 2ක් දෙන්නා. අපරාධය 50-50 අරගෙන අන්තිමට ඉතුරුනේ ස්ට්‍රොන්ටියම් ක්ලෝරයිඩ් සහ කොපර් ක්ලෝරයිඩ්. ස්ට්‍රොන්ටියම් ක්‍රිම්සන් පාට නිකන් ක්‍රීම් පාට. කොපර් ක්ලෝරයිඩ්ම උත්තරය. බේරියම් ලාකොල පාට ඉස්සර ඕලෙවල් කියනවා. ඒ දරුවට ඒ ලෙවල් නමුත් ඒක අමතකුණා දැක්ක. එච්චර දුර ආවා. ඒක බලන්න එපා. ඒක කොච්චර වෙනවද දැක්කද? මේ ළමයා කිව්වේ ටික වැදගත් වෙනව නේද? ඉහෙට ඉගෙන ගත්තා එතෙන්ට ගොඩක් එන්නේ. හරි? බලන්න මේ දැන් ඔව් කිව්වා මේ බැලුවේ නැද්ද? අනිත්‍ය මං අහන්නේ මේ මනුල්ල බැලුවේ නැද්ද? ඩිල්කි බැලුවේ නැද්ද? උත්පලා බැලුවේ නැද්ද? දිනිති බැලුවේ නැද්ද මේවා? සියත් බැලුවේ නැද්ද?
මිනරල් කතාවකත් නැහැ. හා ඒකනේ කොච්චර බලන්න කිව්ව බලන්නේ නැහැ ඒගොල්ලෝ. හරි ඔයයන් ටිකක් බැලුවා මම තම්පේ බෙල්ල මෙති කරනවා මම ළඟ හිටියා ටිකක් බැලුවා ඒක. ආයි දානවා ඒක. ඊගොල්ලෝ ටිකක් කෑවා වගේ නිකන්. ටිකක් පාඩම් කරා කියන්නේ. දෙකද කියනවා දැන් එයා පාඩම් කර හැටි ප්‍රායෝගිකව දැන් ඇනිමාලියා වංශ ගැන කිව්වොත් එම ඇනිමාලියා සත්ත්ව වංශේ ගත්තොත් ඔබ දන්නවා ඉන්නවා පෘෂ්ඨ වංශින අපෘෂ්ඨ වංශයේ කට්ටිය. ඒවා මේ දිනදා දකින සත්ත්ව වංශය මතක තියාගත්තයි කිව්වා. ඒකනේ කරන්න ඕනේ. දැන් මම 10 පන්ති ළමයින්ට කිව්වා දැන් ඇනිලිඩා වංශයේ ලක්ෂණයක් තමයි දෙහි කාණ්ඩවලට බෙදලා තිනවා බාහිර සහ අභ්‍යන්තර. මම කිව්වා මේ දවස්වල ගේ පිටිකන්නේ වරක්කාරකම් පොඩ්ඩක් පණුවෙක් ලැබෙනවා. ඒ පණුව හිමීට කෝට් එකෙන් අරන් අතින් අල්ලන්න අමාරු නම් කෝට් එකෙන් අරන් මඩ පොඩ්ඩක් නික වතුර දාපුම හේදිලා යනවා තැටිකට දාලා නිරීක්ෂණය කරන්න. එහෙම නෙවෙයි මේ අර කියනවා පාඩම් කරනවා. එහෙම පාඩම් කරන්න මතක හිටින්නේ නැහැ. නිකන් පොත කියවුවට පාඩම් කරගෙන පොත කියවන නිකන් නම කතා පොතක් කියවනවා එතකොට. නවක එහෙම පාඩම් හිටින්නේ නැහැ නේ. දැන් මම දැක්කනේ දැන් ඊයේ ඔබට පෙන්නුවා මම අර වයර් සජීව කම්බිය උදාසීන කම්බිය නියුට්‍රල් කම්බිය දෙහර රෑන තුන්හර රෑන පෙන්නුවා. ඒක දැන් ඔබට පෙන්නුම් දැක්කද දැන් ඔබ ඒක ප්‍රැක්ටිකලි පෙන්නුවා. දැන් ඔබ පන්ති උගන්වනකොට හිටියනම් මම ඒ මිටරම මම ඔබට මේක එවනවා පාස් කරලා. ඒතර ඔබ දකින්නවා. ගෙදෙද්දිත් ඔබ වයර් එකක් අරගෙන ඒ වයර් එකේ ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා එහෙම බැලුවනම් ආයි පාඩම් කරන්න ඕනේ නැහැ. ඔබ බලන්නේ පොතේ පිටියුට් එකේ තියෙනවා පොතේ තියෙනවා මේ කම්බි ආවරණ කම්බිය තුල වයර් දෙකයි තියෙන්නේ දුඹුරු පාට එකක් නැත්නම් රතු පාට එක සජීව එක මේක කළු හොනිල් එක අජීව එක එහෙම මතකෙටම අඩුයි. ඔබ පුළුවන් තරම් මේ අර විදිය මම කියන්නේ පාඩම් කරන්න ඕනේ. ඉතින් මම දන්නේ නැහැ ඉතින් කොච්චර කිව්වත් ඉතින් ඔබ ප්‍රමාණ ඉගෙන ගත්ත ළමයි කාලේ යනවා. විභාග ළඟයි. ඉතින් ලබන මාසේ මැද හරි ඉස්කෝලේ වෘත්ත කරනවා කියනවා. අපි දන්නේ නැහැ නේ. ඔබ දවසක් ඉන්නවා නිදවසේ නැහැ. අනේක විදි පන්ති, සිංහලත් පන්ති, ඉතිහාසෙත් පන්ති. ඉතිහාසෙ මේ ඔබ ඉතිහාසෙ මම දැක්කනේ කලින් එකපාරක් සිටියන් ලකුණු කිරීමේ මහා සම්මන්ත්‍රණය. එයා අන්දන්නේ නැහැ නේ. සිටියම් පොතක් අරගෙන සිටියම් නගර රටවල් ගංගා ඒවා තමන් ස්වයන් අධ්‍යයනය කරන්නේ නැතුව මේ ඉතිහාස සිටියන් ලකුණු කිරීමේ මහා සම්මන්ත්‍රණය කියලා ඒවට එනවා. ඒ උඩරයා මෙතන පෙන්නවා ලකුණු කරගන්න. වීලු වැඩ ඒවා කටපාඩම් කරනවා. සිටියන් ලකුණු ගන්න කියලා අපේ පෘතුගාලයේ ස්පාඤ්ඤයට යුරෝප රටවලට හොයන්නේ නැහැ. ප්‍රංශේ ජර්මනි මේ රටවලට අපි ගිහිල්ලා ඉගෙන ගන්න නැහැ නේ. සිටියමියා ලකුණු කරලා තියෙනවා. කොච්චර කිව්වත් මන් දන්නේ නැහැ ඉතින්. ඊට වඩා කියන්න බෑනේ. ඔබ 11 පිටිය බලන්න යන්න. රටකජු බටර් කිලෝ 0.5ක් ස්කන්ධයක් දහන වීමේදී පිටන තාපය ජලයේ කිලෝ 0.5ක් අංශක 30ක් 90ක් එක් උෂ්ණත්වය නැන්වීමට අවශ්‍ය තාපයට සමානය. ඒ කියන්නේ රටකජු කිලෝග්‍රෑම් 0.5ක් කිලෝග්‍රෑම් ඒ වගේම ජලයේ කිලෝග්‍රෑම් 0.5ක් අංශක 30 ඉඳලා අංශක 90 එක් උෂ්ණත්වය නැන්වීමට අවශ්‍ය තාපයට සමානලු. ඉතින් ප්‍රශ්නයක් රටකජු බටර් කිලෝ 1ක් දහනේදී පිටුන ශක්ති ප්‍රමාණය කිලෝ ජූල් වලින් ගණනය කරන්න දැක්කද? ඉතින් ඔබට කියනවා රටකජු කිලෝ 0.5කුයි ජලයේ කිලෝ 0.5කුයි ඒ පිටුන තාපය රටකජු කිලෝ 0.5ක් දහනේ පිටුන තාපය ජලයේ කිලෝග්‍රෑම් 0.5ක් අංශක 30 ඉඳලා 90 තෙක් උෂ්ණත්වය නැමීමට අවශ්‍ය තාපයට සමානලු. එහෙනම් අපි කෙලින්ම හදමුකෝ. ජලය ලබාගත් තාපය අපිට කෙලින්ම පුළුවන් හොයන්න. MCT ට නිදාන්න තියෙන්නේ. උදේ ජලයේ 0.5යි මේක 4200යි උෂ්ණත්ව වෙනස 30 ඉඳලා 90ට 60යි. හරි? ඒතර ඔක ජූල් වලින් එනවනේ. ඔය අපිට ලැබෙන්නේ ජලය මේ
ලබාගත් තාපය. හරි? ජලය ලබාගත් තාපය ඒ කියන්නේ 0.5 කිලෝග්‍රෑම් ජලය ලබාගත් තාපය. ඕක සමානලු බටර් කිලෝග්‍රෑම් 0.5 ස්කන්ධ දාහනේ පිටන තාපයට. ඒ කියන්නේ නම් අපි බටර් හරි 0.5 කිලෝග්‍රෑම් දාහනේ ලැබෙන තාපයට සමාන. හරිනේ? තේරුණාද මේක හදපු විදිය? ජලය අපිට දීලා තියෙන ජලයේ දත්තනි ජලී ස්කන්ධය ජලී ස්ථාබදාරිතය ජලී ස්වතනසයි දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් ජලය ලබාගත් තාපය. ඒක සමානලු බටර් කිලෝග්‍රෑම් 0.5කින් දාන්න ලැබෙන තාපයට. ඒ තර්කය හරියද? තේරුණාද ඔක? ඔක තේරුණාද? ඔව්. එහෙමනම් දැන් අපිට කියන්නේ බටර් කිලෝ 1ක්. නේද? එහෙමද කියන්නේ? දාහනේ පිටන ශක්තිය අඩුවට බටර් කිලෝ 1.1ක් බලන්න. 0.5ක් බෙක් කරනම් එකක් බලන්න. එතන 60යි 0.5න් බෙදන්න. එතන ජූල් වලින් එනවනේ. දැන් කිලෝ ජූල් හොයන්න නම් හරි 10න් ආපහු බෙදන්න. හරි එතකොට මේක දෙකට කැපිලා ගියා. මේ බිංදු 2යි මේ බිංදුවයි බිංදු 3යි කැපිලා ගියා. එතකොට අපිට එන්නේ 6 වරක් 2 12යි. 4ක් අතර 24 1 25යි. කිලෝ ජූල් 252යි. කොබන්න උත්තරය ආපේ කියන්න මට කාටද ආවේ? රමිරු ආවද? 2500 ආවා සයිට්ස් එකක් කියනවා. හරි කොනේ කාටද ආවේ? රණිපුර ආවද? රණිපුර ඉන්නවද දන්නේ නැහැ. මනුල්‍ය උත්තරය ආවද? ලංකා සිටිනේ ආව කියනවා. රයිට් අනිත් එක හදාගන්න. හදන්නේ නැහැ. ඒ ඔක්කොම ලියාගන්න ඉන්නේ. ශනිද උත්තරය ආව සර්. රයිට් අනිත් එක හදාගන්න හිතුවේ නැත්නම් ඉක්මනට. ඒ පාස් පේපර්ස් එක ටිකක් කල් රයිට් ඉක්මනට හදන්න මම ටග් ගාලා අර පාරට යන්න ඕනේ ඔක. ඒකේ කෙන්ද්‍රික ගගා ඉන්න බෑ. දැන් ඊළඟට අංක 4 බලන හැම උදාසනකම ගිලුම් තාපකයේ භාවිතයෙන් ජලය රත් කරන ලැබේ. ඇත්තනේ අපි එක්ක මොහොන දාන්න උණුවතුරින් හරි තේ බොණ්ඩ හරි කරනවනේ. අපිට කියනවා උෂ්ණත්වය 29 පවතින ජලයේ කිලෝග්‍රෑම් 2ක් භාජනය තුල තබා ගිලුම් තාපකයේ භාවිතයෙන් ඒ උෂ්ණත්වය 99 දක්වා ඉහළ නැණු අවස්ථාවක ජලය මගින් ලබාගත් තාපමානය සොයන්න. ඒ ලේසියි නේද මේ වගේමනේ ජලය ලබාගත් තාපය මේ විදියමනේ. ඒකට ජලය ලබාගත් තාපයට අපි ගන්නේ ඔය විදියමයි එතෙන්දී රයිට්. ඒකට ජලය ලබාගත් තාපය ගත්තොත් m කිලෝ 2යි විශ්ව තාප දායකතාව 4200යි 29යි 99 කියන්නේ අන්තක 70යි නේ වෙනස. හරි. ඒකට ලබාගත් තාපය ඔබට එන්නේ කීයද? 588යි හරි 0.3යි ජූල්. හරිද වැරදිද කියන්නේ? 588යි මේ 100ක් කියනවා හරි. ඔව් කිලෝ ජූල් ඔය ගන්න හරි 100ක් හරි. හරි. දැන් ඔබට කියනවා මෙහෙම මේ පැත්ත බලන්න. ඊට ආයහිදී භාජනය මගින් ලබාගත් තාපය පරිසරයට හානි වූ තාපය හදාගන්න හානි වූ තාපය ජූල් 7000ක් ලෙසගෙන භාජනය ලබාගත් තාපයයි හානි වූ තාපයයි 7000 ලෙසගෙන තාපකයේ තාප ශක්තිය බවට පරිවර්තනය කළ විද්‍යුත් ශක්තිය ගන්නේ කරන්නේ. හරිනේ. තාප ශක්තිය විද්‍යුත් ශක්තිය වෙනවා විද්‍යුත් ශක්තිය තාප ශක්තිය වෙනවා දැක්කද? එතකොට තාපකයේ තාපය බවට පත් කර විද්‍යුත් ශක්තිය. ඒ කියන්නේ විද්‍යුත් ශක්තියෙන් තාප ශක්තිය ඇති වුණා. හරිනේ. මේ විද්‍යුත් ශක්තියෙන් අපිට තාපය ලැබා දීලානේ අපි රැත් කරන්නේ. එහෙනම් විද්‍යුත් ශක්තිය සමානයි ලැබුණු තාප ශක්තියට. එහෙනම් අපි විද්‍යුත් ශක්තිය ගන්න කරනවා. ඒ කියන්නේ අර පිට කළ තාප ශක්තිය
විද්‍යුත් ශක්තියෙන් තමයි ලබා දුන්නේ තාපය. ඒ තාපයෙන් තමයි මේ ගැටලුව මුල් එකට හදාගන්න. එතකොට පිට කර තාප ශක්තිය අර උදුනේ පිට තාප ශක්තිය තමයි ජලය උරා ගන්න. ජලය ලබාගත් තාපය මිට කල්ලුනියක් වෙනවා. බඳුන ලබාගත් තාපය තාපහානිය. හරි මේක මේ පාරද මේවා ඉගන්වල මේවා වරද්දනවා නම් වැඩක් නැහැ කියලා. එතකොට අර උදුරෙන් තාප ශක්තිය දුන්නේ විද්‍යුත් ශක්තිය. එහෙනම් මේක මෙහෙම ගන්නේ ක්‍රම වැඩේ හරි. එතකොට ඔබට මේ දෙකෙන්ම තාප හරි මේ බඳුන් ලබාගත් තාපයයි තාප හානියයි මේ තියෙන්නේ. මේ දෙකේම එකතුව වදින් වාදනය මගින් ලබාගත් තාපය හා පරිසරයට හානි වූ තාපය 7000ක් වශයෙන් ගන්න. ජූල්. එතකොට ඒක ජූල්නේ. ජලය ලබාගත් තාපය 5,88,000යි. රයිට් ජූල්. හරි. ඒක තමයි මේ ශක්තිය තමයි දුන්නේ විද්‍යුත් ශක්තිය තමයි මේක දුන්නේ. දැන් හරි. දැන් මේ දෙක එකතුව තමයි ඔබට එන්නේ. හරි. ඒතකොට එකතු කරලා බලන්න ඔබට 5යි 9යි 5යි 0.03යි ඒ ජූල් කිලෝ ජූල් කණ්ඩ 595 එන්නේ 10න් බෙදුවම කිලෝ ජූල් right. හරිද? බලමු. ඔව් මේ හදනවා ඉතින්. ටිකටම ඉතින් හදාගන්න. ඔන්න. ඉතින් මම හැම જાතියෙම කියලා දුන්නා ඉතින්. හරි? හැම જાතියෙම කියලා දුන්නා ඔබට තියෙන හදන එක විතරයි. හරි. දැන් අන්තිම පිටුව බලන්න. අපි බලමු දැන්. को බලන්න බහුවර්ණ එකේ උත්තරේ දාන්න. එකේ උත්තරේ දාන්න. දැන් මේ පළමු විරාමය විනාඩි 40 තව විනාඩි 20ක් තියෙනවා. ඒකවල මේක ඉවර කරලා ඊට පස්සේ අරක පටන් ගන්න ඕනේ. කියන්න පළවෙනි එකේ උත්තරේ දාන්න. ආසයක් දාන උත්තරේ එහෙම. එයත්ගේ උත්තරේ හරි. මදුෂිකා උත්තරේ වැරදි වගේ. දාන්න උත්තර. දාන්න ටගල් විනාඩියයි දෙන්නේ ඈ. ඔව් ප්‍රසිදුව හරි. විනාඩියයි දෙන්නේ. දාන්න අනිත් ටගල්. විනාඩියක් කරේ නැත්නම් කරලා පුළුවන්. ලංකා සචිනි හරි. බුද්ධිකා නැද්ද අද? සයත් හරි. මදුජිකා හරි. සනිත් හරි. සනිත්‍ය හරි. රමිර උත්තර දානවා. උත්පල දාන්න. දීල්කි දාන්න. හිරුණ්‍ය දාන්න ඩබල. මිනෝල් උත්තර දාන්න. මිනිත් දාන්න. හිරුඩි ෆර්නෑන්ඩෝ ඊයේ හිටියේ නෑ. මං හිටියා සර්. එදා. ඉතින් කතා කරා නෑ අනිත් එකනා තමයි හිටියේ. කො ජුඩිත් දාන්න මේ උත්තර. දාන්න උත්තර. කටක විනාඩිය ගණන් බලන් ඉඳි ගියා. උත්මිය බලන්න ඔබට කියන එක මේක හදන්න යෙදෙන්නේ මේ මනුල්ල දාන්න නැත්නම් හදලා නැහැ. ෂුවර් නෑ. විතර උගල්ලා මේ බලන්න. සර්වසම බඳුන් දෙකකට ආගෙන ඉඳී. නිකන් උත්තරේ කියලා වැඩක් නැහැ. මිලිලීටර 500 ගානේ දැම්මලු. හරි. ඒහා බී නම් ද්‍රව ඒ ද්‍රවයයි බී ද්‍රවයයි 500 ගානේ දැම්මලු. බඳුන් දෙකටම එක හා සමාන අන්දමින් තාපය දුන්නා. සමාන තාපය දුන්නා. ඔබ කහගන්න. සමතාපය දුන්නාලු. උස්සත් මානි පාඨාංගේ සමාන අගයකින් නිර්ණයමේට
ඊට වඩා වැඩි කාලයක් බීට ගත යුතු. ඒ කියන්නේ සමාන අපි තුමු දැන් අංශක 20 තියෙන කියලා හිතමුකෝ. මේක 80 වුණා. මේකත් 80 වුණා. අන් සමාන ප්‍රමාණයෙන් උස්සත්තේ වැඩි වුණාම වැඩි වෙන්න ඊට වඩා බීට වැඩි කාලයක් ගත වුණාලු ආන්න. එක ගාන තේරෙන්න එපා ඉස්සලා දරුවෝ. එතන කොහොමද ගාන හදන්නේ? දැන් එනම් ඔබට මේ අනුව නිගමනය කරන්න පුළුවන් එක කරන්න බැයිද? මේ අනුව මොනවද නිගමනය කරන්න පුළුවන්? බලන්න කිව්ද කාලේ වැඩියෙන් යනවා කියන්නේ වැඩියෙන් තාපය ඕනේ කියන එකනේ. ඊට වඩා බීට වැඩියෙන් තාපය ඕනේ. ඔව්. උත්තරේ දෙකේ ගන්නවද නේද මේ සම්බන්ධනේ? මං යන්තම් කරලා දුන්නාද? දැන් බලන්න ඔබ දන්නවා මේම අපිට මිලිලීටර් මේ දෙකම සමාන ස්කන්ධනේ. මිලිලීටර් 1.1 මිලිලීටර් එකක් කියන්නේ ග්‍රෑම් 1යි. ඒතර මිලිලීටර් 500ක් කියන්නේ අපි ග්‍රෑම් 500 කියලා ගමු. ඒ ග්‍රෑම් 500යි. හරි? ඒතර ඒ වල විශ්වතාපදාරීත්වය අපි තුමු 10යි කියලා අපි නිකන් හිතමු. දවලනකෝ. B වල 8 ග්‍රෑම් 500යි. අපි කිලෝග්‍රෑම් කරන්න ඕනේ මෙතන මේ ගාන තේරෙන්න යන්නේ මම. මෙයාට නම් මෙයා වැඩි කාලයක් ගන්නවා කියන්නේ වැඩියෙන් තාපය ඕනේ. දැක්කද? විශ්වතාපදාරීත්වය 10යි 20යි. දැන් ඔබට පේනවද මේ දෙක ගුණ කලපුම එන අගේට 520 වැඩි කරපෙන අගේ වැඩිනේ. ඒ කියන්නේ මේ හෙළුවේ ස්කන්ධය විශ්වතාපදාරීත්වය වැඩි කරපුවම තාපදාරීත්වය එන්නේ. දැක්කද? තාපදාරීත්වය එන්නේ ස්කන්ධ විශ්වතාපදාරීත්වය වැඩි කරපුවමනේ. ඉතින් ඔබට පේනවා එනවා මෙයාට වඩා ඒ වලට වඩා මෙයාගේ විශ්වතාපදාරීත්වය වැඩි. ඒ කියන්නේ උෂ්ණත්වය අංශක එකකින් වැඩි කරන්න වැඩියෙන් තාපය ඕනේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ඒකට වඩා B නේ. ඒකද ඔබ ගන්නේ නැහැ නේ දරුවා. කරන්නෙත් නැහැ නේ. එහෙනම් ටක් ටක් ගාලා උත්තර දාන්න ඕනේ. අර 9 පන්තියේ ප්‍රශ්න දාපුවම මම ඔක්කොම වගේ දාන උත්තර දාලා. ඒකෝ බලන් ඉන්නවනේ. මම කිසිම සැටිස් නැහැ. මේ ඔක්කොම පාස් පේපර්ස් මේකේ 6 වෙනි පස්සේ පොඩි අඩුපාඩු මොනවා හරි තියෙනවා බලන්න ඕනේ. 6 වෙනි පස්සේ. ඉතින් ඔබ මේ වගේ ඉතින් පොඩ ඔළුවට ගන්න එපා. තාපදාරීත්වය රඳාපවතින ස්කන්ධ විශ්වතාපදාරීත්වය මත. එහෙනම් ඒට වඩා B වල වැඩි කාලයක් කියන්නේ වැඩියෙන් තාපය ලබා දුන්නා. වැඩි කාලයක් රත් කරා කියන්නේ. ඒ වැඩියෙන් තාපය ලබා දුන්නා කියන්නේ තාපදාරීත්වය වැඩි. එහෙනම් අනිවාර්යෙන් විශ්වතාපදාරීත්වය වැඩි වෙන්න ඕනේ. ඔබ ඒ වගේ ලියා ගන්න ඕනේ. තාපදාරීත්වය වැඩි වෙන්න විශ්වතාපදාරීත්වය වැඩි වෙන්න ඕනේ. තමන්ට ලස්සන ප්‍රශ්නයක් අපි කලින් කරානේ අර ඔබට මම ඒවා ලියන්නත් දුන්නා. අර අයිස් එන්න ප්‍රවාහණය කර සම්බන්ධව. දෙකන මේ කාලට ගැලපෙන එකක් කොහොමද? ආදි කාලේ හැව්වේ ඇති. ඒතර මම එදිනෙදා ජීවිතේට සම්බන්ධ කරලා පෙන්නන හොඳයි. අංක 2 බලන්න. 2 උත්තර දාන්න බලමු. ඔව්. සියත් උත්තරේ හරි. සනිත්‍ය හරි උත්තරේ. සනීෂ් ඔව්. සනිත්‍ය උත්තරේ වැරදි සනේ මිලිතරි පැසිදු හරි ලංකා සජිනී හරි. සනිත්‍ය ආපෝදාන උත්තරේ වැරදි දැම්මයි ඉස්සෙල්ලා. අර්ථ දෙකේ මමද කරන්නේ මේ මනුල දාන්නෙම නෑ. හොරට ඉන්න මදුසික හරි ඉරුන් වල දෙන්නම දාන්නේ නෑ. අශ්‍රබ් දාන්නේ නෑ. සනිත්‍ය දැන් හරි උත්තරේ. දිනිති උත්තර දාන්න, දිල්කි උත්තර දාන්න. බුද්ධිකා නැද්ද? මිනෝල් උත්තරේ වැරදි. මිනෝල් ඉන්නේ නෑනේ. ඊයේ නෑ. ඉතින් දැන් මේ ඇවිල්ලා පිස්සු උත්තර දානවා. ඉතින් මේ ඉගෙන ගන්න පුළුවන් ළමයි. මිලිත් දාන උත්තරේ මිනෝල් වැරදි උත්තරේ. ඔව්. ඒකද ඔබ දැක්කේ එහෙම ඉන්නේ මිලිත් උත්තරේ හරි. ඔයා ඉන්නේ නැතුව ඉන්නේ ඒකට ඔයාලට උත්තර පුළුවන් වෙනවා. දැන් පේනවනේ.
දරුවෝ තාපධාරිතාව මේ තාපධාරිතාව රඳා පවතින ස්කන්ධයයි විශදාපධාරිතය මත. මේ හරිය ඔකට ගොඩක් මිනවල වැරදිලා ඒක නම් මම නම් තේරෙන්නේ නැහැ. ස්කන්ධේ වැද්දන් විශිෂ්ට තාපධාරිතාව අපි 400 කියලා හිතමුකෝ. ස්කන්ධය ඒ ද්‍රව්‍ය විශදාපධාරිතාව x කියන ද්‍රව්‍යේ විශදාපධාරිතාව 400යි. එයා කිලෝග්‍රෑම් එකක් අරගත්තොත් හරි එතකොට කිලෝග්‍රෑම් එකක් මේ අරගෙන ඒක ලබා ගන්න තාපය තමයි 400 වෙන්නේ ජූල්. එයා කිලෝග්‍රෑම් දෙකක් ගත්තොත් විශදාපදාර්ථ 400ක් මේකට බලන්න කිලෝග්‍රෑම් දෙකක් ගත්තම ඒක උඩන 800ක්. ස්කන්ධය වැඩි වෙන්න තාපදාර්ථය වැඩි වෙනවා. ඒක දුන්න කොච්චර පණ යන්න කියලා දුන්නා. කිලෝග්‍රෑම් එකක් නම් විශදාපදාර්ථ 400 වේ ලැබෙන තාපය 400යි. කිලෝග්‍රෑම් දෙකක් ගත්තොත් 800ක තාපයක් ඕනේ. ස්කන්ධය වැඩි වෙන්න යම් ද්‍රව්‍යක ප්‍රධාන තාපය වැඩි. යම් ද්‍රව්‍යයක ඒක විශදාපදාර්ථ නියතයි. විශදාපදාර්ථ වැඩි ද්‍රව්‍ය පාවිච්චි කරොත් ඒ බලන්න. විශදාපදාර්ථ වැඩි ද්‍රව්‍ය. දැන් මේ x කියන එක කිලෝග්‍රෑම් 2යි ගත්තේ. එයාගේ විශදාපදාර්ථ 400යි. අපි y කියලා එකක් ගමු. එයාගේ කිලෝග්‍රෑම් එකක්ම ගමු. එයාගේ විශදාපදාර්ථාව 800යි. දැන් බලන්න උත්තරේ 800 නේ හැදෙන්න. එතෙන්දී ස්කන්ධ නියතයි. ස්කන්ධ නියතයි. විශදාපදාර්ථ වැඩි. ඒතර ඔයා දැන් කිව්වේ දැකද? ඒතර විශිෂ්ටතා අපි මෙතෙන්දී වස්තුක තාපධාරිතාව කියන්නේ උෂ්ණත්වය කිලෝග්‍රෑම් එක කියන්නේ නැහැ. ඒ විශිෂ්ටතාපධාරිතාව කියනකොට තමයි කියන්නේ කිලෝග්‍රෑම් එකක් උෂ්ණත්වය අංශක එකකින් වෙනස් කරන්නේ. විශිෂ්ටතාපධාරිතාවට ස්කන්ධ කියන්නේ නැහැ. දැන් ඔබට ඕන නම් මේකේ අරන් පෙන්නන්න මේ බලන්න. ඔබ තමයි කියන්නේ එකද මම හදුවට ඔයගොල්ලෝ දෙදෙද්දි හදන්නේ නැත්නම් අනිත් ප්‍රශ්නයක් නේ. මේකේ කිලෝග්‍රෑම් මේක විශිෂ්ටතාපධාරිතාව එන්නේ අංශකයට කිලෝග්‍රෑමයට ජූල් දැක්කද? ඒතර මෙතන කිලෝ ඝන මෙතන කිලෝ ඍණ දැක්කද? ඒකකයේ සෙල්සියස් අංශකයට ජූල් කියලා තාපධාරිතාව දැක්කද? විශදාපදාර්ථ තමයි අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා. ඔබට අර ඉගෙන ගත්ත ළමයි යම් දෙයකට සම්බන්ධ වෙනකොට ඒව බලන්න කියන්නේ උන් කියන දේ අහන්නකෝ. අපි කියනවා නෙමෙයිද කියලා. උගුල දවසක් කියලා දවසක් එන්නේ ආයෙම එවිලා මේ පාඩම් කරන්න හදනවා. ඉදිරි කරන්නේත් නැහැ. උත්තරේ 2 දරදුනා නේද? 3 බලන්න. දැකද ඊයම්බල ඉතින් මේවා ඉන්න ඕනේ. මින්නට කටපාඩම් කරලා කොහොමද මේක කරන්නේ? සයත් උත්තරේ වැරදි. සයත් උත්තරේ වැරදි. ඔය අංක 3 උත්තරේ වැරදි. නෑ මේ උත්තර දාන්නේ මොකද කියලා. මිනිත් වැරදි. ලංකා සැටිනේ වැරදි. දැක නේද? කොයි එකක් උත්තරේ ලැබෙන්නේ නැහැ. මඩුල ලැබෙන්නේ නැහැ. අනේ. කරුණාකරලා තාපීටි උත් එක තියනවද ළඟ? මදුසිකා උත්තරේ වැරදි. අනේ. තාපීටි උත් එක තියනවද? තියනවනම් බලන්න වැරදි ඔය. කොහොම දාගෙන උඩ හරියයි. වැරදි මිලිත්. ඒක තමයි කියන්නේ. දැක්කද? මං අසරණයි. කවුද? රවිස්ක වැරදි. ඉන්නේ අප මදුසික වැරදි උත්තරේ. ඒ කියන්නේ ඔබ විලයනේ විශිෂ්ට ගුප්තතාපේ කියන එක දන්නේ නැහැ. මොකද විලයනේ කියන්නේ? මොකද විලයනේ කියන්නේ? උත්තරේ වැරදි. මම ඔය බොඳ වෙලා වැටෙන්නේ මොකද? මිනෝල් උත්තරේ කීයද දාතියි? මිනෝල් උත්තරේ කීයද දාතියි? මම පේන්නේ නැහැ මට හරියට. බොඳ වෙලා වදින්නේ.
තුනනේ දාලා තියෙන්නේ මිනෝල්. ඩ්‍රිල් වෙලාවා ඔව් තියෙන්නේ. සර්. ඔව්. තුන හරි. අයියෝ. ඔයගොල්ලෝ මට පේනවා ඔයගොල්ලෝ මේ රාමිරු ආල්ගේ පන්ති සර් කියනවා ඉතිහාස හිතනවා භූගෝල හිතනවා ප්‍රජාති හිතනවා බුද්ධාගම හිතනවා ආගම හිතනවා මුළු ලෝකෙටම යනවා එකක්වත් ගන්න හරියට. මේ පැත්ත බලන්නකො. කොච්චර කියලා දුන්නාද? දින පහේ තියෙන අයිස් ආගන්නකො. ඉස්සෙල්ලාම වෙන්නේ බින්දුවේ අයිස් බවට පත් වෙනවා. උත්තර කියලා දුන්නාද? මෙතෙන්දී මේ උෂ්ණත්ව වෙනස්. ආගන්නකො ඔය ප්‍රධාන වෙනස්තල බින්දුවේ අයිස් මේ බින්දුවේ අයිස් බින්දුවේ ඍණපය අයිස් බින්දුවේ අයිස් උන අයිස්මයි තියෙන අවස්ථා විපර්යාසයක් නැහැ. මෙච්චර උගන්ලතර බොරු උගන්ලේ කොහොම එනම් මේ ළමයි ලියාගන්න දෙයක් ටිකදි කරන්නේ. අවස්ථා විපර්යාසනේ අයිස් වලින් උෂ්ණත්ව වෙනසයි. උෂ්ණත්ව වෙනසක් නම් මෙතන තියෙන්නේ Q සමාන mc θ. ඒ θ කියන්නේ උෂ්ණත්ව වෙනසනේ. යම් ස්කන්ධයක් මේ විෂතාපධාරිතාව. එතකොට මේ ලබාගත් අපි මෙතෙන් දැන් බින්දුවට ආපු අයිස් බින්දුවේම තියෙන ද්‍රව ජලයේ බවට පත් වෙනවා. අන්න ගුප්ත තාපය. මේක තමයි විලයනය. මේක විලයනය. ඝන ද්‍රව වීම. ඝනයක් ද්‍රවය වෙනවා. විලයනේ විශිෂ්ට කිව්වොත් එහෙම කිලෝ එකක් වෙන්න ඕනේ. විලයනේ විශිෂ්ට ගුප්ත තාපය. ඒතර විලයනේ විශිෂ්ට නම් කිලෝ එකක් වෙන්න ඕනේ. එතකොට මේ ඝනයිස් ද්‍රව බවට පත් වෙන එක ද්‍රවාංකයක. ද්‍රවාංකය. ද්‍රව වායුනේ එක තාපාංකය. එහෙනම් මොකක්ද උත්තරේ බලන්නකෝ. ද්‍රවාංකයේ පවතින ඊයම් කිලෝ එකක් ද්‍රව කිරීමට අවශ්‍ය තාපයයි දැක්ක. ද්‍රවාංකයේ පවතින අයිස්මයි විතර මේ ගත්තේ මං අයිස් වලින් ගත්තේ. එකද ඔබ වැරද්ද ඇති. මම තුන තමා දැන් මම හරියට වදින්නේ නැහැ පුතා ඩ්‍රිල් වල වදින මොකද නැ උත්තර. අනේ හරියට ගන්නකො මෙච්චර කියවලා. එමුනම් මට හරි බෙහෙසයි. මෙච්චර උගන්න මේ සමහරක දාන්නෙම නැහැනේ උත්තර. දැන් මනුලම් කිසි දෙයක් උත්තර දාන්නේ නැහැ. හිරුණි එක්කේ හිරුණා දෙන්නකින් කලාතුරකින් දාන්නේ එක්කේ අනිත් දාන්නෙම නැහැ. බුද්ධි කාලය පේන්නත් නැහැ. හරි? ඔය අනිත් අය අශ්ව කාමඩ දාන්නෙම නැහැ මේ උත්තර. මොනවා කරනවද කියලා මට තේරෙන්නේ නැහැ මේ දරුවෝ. මෙච්චර කියලා දෙලා කොච්චර කියලා දෙනවද නේද? මේ ඔක්කොම පාස් පේපර්ස්. ඒකේ දුක. මේ ඔක්කොම පාස් පේපර්ස්. මෙච්චර කියලා දැක්කද ඒවා එකක් වැරදුදාවනේ නෑ අර වැලියම්නේ දරුවෝ දැක්කද? මේ උගන්නකො ඒ විදියටම හේවිලත් කරද්දුවනේ. B එකක් ආවේ. අපරාධේ කෙටි ප්‍රශ්න 26යි හරි. යාළුවගේ 32ක් අර ගිහිල්ලා. එයායි. එහෙම බෑනේ. අපරාධනේ. මේ වටිනා විෂයන්. මේ මම උගන්වන නිසා වටිනා නෙමෙයි. ලෝකේ දුවන්නේ සම්පූර්ණ විද්‍යාව. ඔබ මේවා නොසලකහර වඩා මම දන්නේ නැති. කරුණාකරලා වරිය තේරුම් ගන්නකෝ. ඔබ බලන්නේ මේ උත්තර ගහනකොට බලන්නේ ඒව නිකන් ඔය දාන උත්තර ඒකයි. බලන්නේ කිසි දෙයක් බලන්නේ. මට තේරෙනවා. නැත්තම් ඒ වගේ උත්තර දාන ද්‍රවාංකයේ පවතින ඊය ඝන මීටරයක් කියලා දාන. කවුද ඝන මීටර කියලා දුන්නේ? හරි. දැන් ඔබට කියනවා වෝල්ට් 60යි වෝල්ට් 230 ලාම්පුවක් සම්පූර්ණ සමතාවයෙන් දැල්වෙන විට වෝල්ට් 60ම දෙනකොට ඒ තුලින් ගන්න ධාරාව උත්තර දාන්න. ඔව් උත්තර හරි. ඔව් ඒ දාන්නේ උත්තර හරි. සංජය හරි උත්තර. වනිත දාන්න, දිනති දාන්න, ඉලකී උත්තරා දාන්න උත්තර. විනෝද හරි උත්තරේ. ලංකාසේදී වැරදි උත්තරේ. ඔය අනිත් පැත්තට සමීකරණය ඇවිල්ලා ඒකයි. සෙනෙත් උත්තරේ දෙකද දාලා තියෙන්නේ. මනුල්ල උත්තරේ දෙකද ඔය? කියන්න. ලංකා සචිනේ උත්තරේ දෙක නේද?
ඉතින් ඒක තමයි කියන්නේ ඔව් මේ. සර්. ඔව් මේ පැත්ත බලන්න P දීලා තියෙනවා. P කියන්නේ වොට් ජවයනේ. V 230යි කියන්නේ වෝල්ට් නේ. ඔබ මම කිව්වේ කරන්නේ නැහැ නේ. I හොයන්න ඕනේ. මොකද්ද සමීකරණය? පැත්තක ඕක ලියන්න එපා දරුවා. කොච්චර කියලා දෙන දෙකද? P සමාන VI. ඔබට නිවැරදිකම කියලා දුන්නට වැඩක් නැහැ. P දෙනවා VI සම්බන්ධ සමීකරණය ඔක විතර I උක්ත කරන්නකො. උතර ඔබට උත්තරේ එනවා. මේ I උක්ත කරන්නකෝ. උතර V මෙහාට යනවා. උතර P බෙදීම V නේ එන්නේ. ඔයගේ උත්තරේ හරිද බලන්නකො දාන්න මේ දෙක. හරිද? I සමානයි P බෙදීම V. හරිද? හරිද? හරි නේද ඒක? P වෝල්ට් නෙමෙයි මේ P සමාන VI වල I යුක්ත කරපුවම P බෙදීම V. ඒතර P වොට් ගාන වෙන්නේ 60යි නේද? වෝල්ට් 230යි. හරිනේ? අර ඉස්සෙල්ලා දැම්මේ ඉතින් වැරදිනේ. උත්තරේ දෙක හරි. බය වුණා. හදා ගන්න. කලින් දැම්මනේ එකත් සමහරක් දෙක දාපුවා හරි. හරි. හදා ගන්න හරිනේ. මේ විදිහ යන්නකො මේ වගේ ඒකට කෙටි පස්සේ කියලා තරින්න එපා පැත්තෙන් හදලා කරන්න. හරි. වොට් යන ඒකකේ